අපි තව අද දවසේ මේ සුවිශේෂී මාතෘකාවකට අවධානය යොමු කරන්නේ. අපි බලමු මාතෘකාව කුමක්ද කියලා. මාතෘකාවට යන්න මතමේ මම කැමතියි ඔබට මේ පරිච්ඡේදය හඳුන්වලා දෙන්න අද දවසේ. අද දවසේ 8 වෙනි පරිච්ඡේදයටයි අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. මම හිතනවා 13 ශ්‍රේණිය දරුවන්ට 8 වෙනි පරිච්ඡේදය පිළිබඳව යම් අවබෝධයකුත් ඇති. නමුත් මේ මාතෘකාව ගැන පුළුල්ව සාකච්ඡා කරන්න අද දවස මම ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙමනම් අපි 8 වෙනි පරිච්ඡේදයේ මේ මානුෂ භූගෝල විද්‍යාවේ දෙවන කොටස විදිහට අද දවසේ ඔබත් එක්ක මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලමු. ඔබට මතක ඇති මීට පෙර පළවෙනි පරිච්ඡේදයෙන් කරුණු කාරණා රාශියක් කතා බහ කළා. එහෙමනම් අද දවසේ මේ දෙවන වැඩසටහන විදිහට දෙවන කොටස විදිහට 8 වෙනි පරිච්ඡේදයේ මම ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙමනම් අපි මේ පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න ඉස්සෙල්ලා මම කැමතියි දූල පුතාලත් එක්ක මේ පාඩමට අදාළ නිපුණතාවය හඳුන්වා දෙන්න. මම කැමතියි ඔබව මෙන්න මේ නිපුණතාවය කරා ගෙන යන්න මේ පාඩම තුලින්. එහෙමනම් බලමු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුල ಖನಿಜ සම්පත්වල වටිනාකම පරීක්ෂා කර ඒවා තිරසර ලෙස භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීම තමයි මෙහි ප්‍රධාන නිපුණතාවය වෙන්නේ. මේ නිපුණතාවය කරා තමයි ඔබ ගෙන යන්න අපි සූදානම් වෙන්නේ. මොකද ශ්‍රී ලංකාව ආර්ථිකය තුළ මේ ಖනිජ සම්පත්වල වටිනාකම ඉතා ඉහළයි. මොකද ඒකට හේතුව ශ්‍රී ලංකාව කියන්නේ ಖනිජ සම්පත් බහුලව තියෙන රටක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ රට තුළ මේ ಖනිජ සම්පත් වලින් අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? මේ වටිනාකම අපි කොච්චර තේරුම් ගන්න තියනවද කියන එක අපි හොයලා බලන්න ඕන. ඒකම අපි තිරසර ලෙස කොහොමද මේක පාවිච්චි කරන්න ඕන. මොකද අපි අද දවසේ මේ සම්පත් ටික ඉතා ඉක්මනින් පරිහරණය කළා, ෂෙයා කළා හරින එක නෙමෙයි අපි කළ යුත්තේ. මොකද අද දවසටත් ප්‍රයෝජන අරගෙන ඉදිරි කාලයට මෙම ಖනිජ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න කොහොමද කියන එක පිළිබඳව අපි සිතා බලන්න ඕන. අන්න ඒ පිළිබඳව තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ. එහෙනම් බලමු අද අපි සුවිශේෂී සම්පත් කෙරෙහි අවධානය යොමු කරනවා. අපි ಖනිජ සම්පත් මොනවද කියලා හඳුනා ගනිමු. අපි ඒ තුල අපි කතා බහ කරමු. එහෙමනම් දුවේ පුතේ අපි මේ සම්පත් තිරසර ලෙස කොහොමද ඉදිරි කාලයට ඉතිරි කරමින් පාවිච්චි කරන්න කියලා අපි හිතා බලමු. එහෙමනම් මේ ප්‍රධාන නිපුණතාවය කරා ළඟා වෙන්න මම නිපුණතා මට්ටමක් ඔබට හඳුන්වා දෙනවා. මෙන්න මේ නිපුණතා මට්ටම් වලට ළඟා වුණාම ඔබට ප්‍රධාන නිපුණතාවයට ළඟා වෙන්න ඊටාම පහසු වෙනවා. නිපුණතා මට්ටම තමයි ශ්‍රී ලංකාවේ ಖනිජ සම්පත් වල ව්‍යාප්තිය. අපි හඳුනා ගන්න වෙනවා. ඒකම නිෂ්පාදනය හා ප්‍රවණතා පරීක්ෂා කරන්න අපිට සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා වලට අපි ළඟා විය යුතුයි. එහෙම නැත්නම් ಖනිජ සම්පත් කොයි ආකාරයේ කොයි ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා අපි හඳුනා ගන්න වෙනවා. මේවා කොච්චර ප්‍රමාණයක් මේ වෙනකොට නිෂ්පාදනය කරනවද? ඒකම මේවා ප්‍රවණතාවයන් මොනවද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකම ශ්‍රී ලංකා ආර්ථිකයේ ಖනිජ සම්පත් වල වැදගත්කම අවධාරණය කරගන්න සිද්ධ වෙනවා. මේවා කොයිතරම් වැදගත්කමක් අපිට තියෙනවද? අපි කොයි ආකාරයෙන්ද මේවා පරිභෝජනයට ගන්න, එහෙම නැත්නම් ප්‍රයෝජනයට ගන්න. මේ පිළිබඳව අපිට මේ ආර්ථිකයට කොච්චර දායකත්වයක් මේ ಖනිජ සම්පත් වලින් ලැබෙනවද කියලා කාරණේට අපි අවධානය යොමු කරන්න ඕන. එහෙමනම් දුවේ පුතේ අද අපේ ප්‍රධාන මාතෘකාව ශ්‍රී ලංකාවේ ಖනිජ සම්පත්. එහෙනම් ශ්‍රී ලංකාවේ ಖනිජ සම්පත් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙම වැඩසටහන් කීපයකින් ඔබට පළවෙනි වැඩසටහනේදීත් ඔබ ಖනිජ සම්පත් කීපයක් කෙරෙහි අවධානය යොමු කළා. එහෙමනම් අපි අද දෙවෙනි වැඩසටහන විදිහට මේ ශ්‍රී ලංකාවේ ಖනිජ සම්පත් තවත් කීපයක් පිළිබඳව අවධානය යොමු කරමු. එහෙමනම් දුවේ පුතේ අපි බලමු පෙළ ගැස්ම කොයි ආකාරයෙන්ද අද දවසේ මාතෘකාවට අදාළව තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ ಖනිජ සම්පත්. ශ්‍රී ලංකාවේ තෝරාගත් ಖනිජ සම්පත් කීපයක් කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. මොකද ශ්‍රී ලංකාවේ ಖනිජ සම්පත් ගත්තොත් අති බහුලව තියෙන රටක් විදිහට අපි හඳුනා ගන්නවා. නමුත් දුවේ පුතේ අපිට ශ්‍රී ලංකාවේ මේ සියලුම ಖනිජ සම්පත් කෙරෙහි අවධානය යොමු කරන්න හැකියාවක් නැහැ, කාල වේලාවක් නැහැ, කාල පරිච්ඡේදයක් නැහැ. මේ නිසා අපි තෝරාගත් ಖනිජ සම්පත් කීපයක් කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. ඒ ಖනිජ සම්පත් තමයි මිනිරන්, ಖනිජ වැලි, ඇපටයිට්. ඔබත් එක්ක අපි මිනිරන් කර්මාන්තය පිළිබඳව මීට පෙර කතා කළා. එහෙමනම් තවත් ಖනිජ සම්පත් දෙකක් අපිට ඉතිරිනවා. මෙන්න මේ ඉදිරි ಖනිජ සම්පත් දෙක පිළිබඳව තවදුරටත් අපි ඔබත් එක්ක කතා කරනවා. ඒකම මේවායේ ව්‍යාප්තිය කොයි ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවද කියලාත් මේ පිළිබඳව හොයා බලනවා. ඒකම නිෂ්පාදනය හා ප්‍රවණතාවයන්, නව ප්‍රවණතාවයන් මොනවද මේ ಖනිජ සම්පත් කෙරෙහි ඇති වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ කාරණා ටික පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරනවා. මම හිතනවා ඔබට මේවායේ ව්‍යාප්තිය ගැන කතා කරද්දී ඒ ස්ථාන හඳුනා ගන්න, ස්ථාන ලකුණු කරන්න ඔබට සිද්ධ වෙනවා. එහෙනම් ඔබට අවශ්‍ය වෙනවා මේකට සිතියම් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා සිතියම් අවශ්‍ය වෙනවා. ඒකම ඔබට කරුණු කාරණා
ලියා ගන්න. එහෙම නැත්නම් සටහන් කරගන්න අවශ්‍ය කරන පොත්පත් ඔබට ලෑස්ති කරගන්න සිද්ධ වෙනවා. මම හිතනවා ඔබ අද මාත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ මේ කරුණු කාරණා ඔබ ඒක රාශී කරගන්න. ඒක නිසා ඔබට ඉදිරි විභාග කටයුතු වලදී වගේම ප්‍රායෝගිකව මේ ලෝකයේ මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙනකොට ඔබට මේ කර්මාන්ත පිළිබඳ අවබෝධය අත්දැකීම අවශ්‍ය වෙනවා. මෙන්න මේ නිසා ඔබට ප්‍රායෝගික වගේම විභාග කටයුතු වලටත් මම අද ඔබත් එක්ක කතා කරන කරුණු ඊටාම වැදගත් වේවි. එහෙමනම් දුවේ පුතේ අපි තවදුරටත් මේ ගැන කතා කරද්දී ශ්‍රී ලංකා ආර්ථිකයේ khනිජ සම්පත් වල වැදගත්කම ගැන කතා කරනවා. ජාතික ආදායමට කොච්චර මේකෙන් දායකත්වයක් ලැබිලා තියෙනවද? මේ khනිජ සම්පත් වලින් කොච්චර දායකත්වයක් ලැබෙනවද? ඒකම සේවා නියුක්තය කොච්චර පිරිසක් මේ කර්මාන්තවල සේවා නියුක්තව ඉන්නවද? විශේෂයෙන් ප්‍රාදේශීය සංවර්ධනය සඳහා මෙම කර්මාන්ත කොච්චර වැදගත් වෙලා තියෙනවද? දායකත්වයක් සපයලා තියෙනවද? ඒකම කාර්මික අමුද්‍රව්‍යයක් ලෙස කොච්චර අපිට මේ කර්මාන්ත ප්‍රයෝජනෙට මේ අමුද්‍රව්‍යයන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද? ඒකම එකතු කළාගේ වැඩි කිරීමට කොච්චර දායකත්වයක් දෙනවද? මෙන්න මේ කාරණා පිළිබඳව අපි ඔබත් එක්ක ඉදිරියේදී කතා බහ කරනවා. එහෙමනම් දුවේ පුතේ අද අපි ඔබත් එක්ක කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි අපි කතා කළා khනිජ සම්පත් පිළිබඳව කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි khනිජ වැලි. khනිජ වැලි. khනිජ වැලි කියවහම අපේ රටේ ඊටාම සුවිශේෂී khනිජ වැලි පිහිටි ප්‍රදේශ තියෙනවා. අපි බලමු මොනවද ඒවා. අපේ රටේ අපිට තියෙන khනිජ වැලි සම්පතක් විදිහට තියෙන khනිජ වැලි මොනවද කියලා අපි සොයා බලමු. එතකොට මේවා ව්‍යාප්තිය කොයි ආකාරයෙන්ද කියලා සොයා බලමු. එහෙමනම් ඔබට පේනවා ඇති මේ khනිජ වැලි නිදියකින් khනිජ වැලි ප්‍රවාහනය කරන්න සකස් කරගන්න ආකාරය. එහෙමනම් අපි khනිජ වැලි පිළිබඳව ඔබත් එක්ක කරුණු කාරණා රාශියක් මෙතන සිට කතා බහ කරමු. දුවේ පුතේ ඔබ දන්නවද දන්නේ මේ කොහෙද කියලා? මේ තියෙන්නේ අපිට ශ්‍රී ලංකාවේ සුවිශේෂී khනිජ වැලි ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශයක් වන පොල්මුඩේ ආශ්‍රිත වෙරළ. එතකොට මෙන්න මේ වෙරළේ මෙන්න මේ වගේ අපිට khනිජ වැලි විශාල ප්‍රමාණයක් නිදිගත වෙලා තියෙනවා. එහෙම නැත්නම් තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේවා විශාල වශයෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. අපිට ඔබට පේනවා ඇති මේ වෙරළේ තද කළු වර්ණයක් තමයි දකින්න තියෙන්නේ. ඒකට හේතුව තමයි ඉල්මනයිට් වගේ වැලි ටික කළු පැහැයෙන් හුරු නිසා මේ වෙරළත් කළු පැහැයට හුරුව තමයි දකින්න තියෙන්නේ. ඔබට පුල්මුඩිය පැත්තේ පුංචි සංචාරයක් ගියොත් ඔබට මේ වගේ ප්‍රදේශයක් නරඹන්න අවස්ථාව තියෙනවා, දැක ගන්න පුළුවන්. එහෙම බැරි කම නිසා තමයි මම ඔබට මේ වගේ වීඩියෝ එහෙම නැත්නම් මේ වගේ රූපරාමු ඔබට දර්ශනය කරන්නේ. ඉතින් ඒක නිසා ඔබට පැහැදිලිව පේනවා ඇති මේ වෙරළේ කොච්චර khනිජ සම්පත් ප්‍රමාණයක් නිදිගත වෙලා එහෙම නැත්නම් තැම්පත් වෙලා තියෙනවද කියන කාරණය. khනිජ වැලි ගත්තාම ඊටාම වටිනා khනිජ සම්පතක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද අපිට ප්‍රයෝජනවත් වෙන අපේ විවිධ කර්මාන්ත සඳහා මූලික අමුද්‍රව්‍යයක් සපයන ඊටා වටිනා khනිජ වැලි විශාල ප්‍රමාණයක් මේ වෙරළ තීරයේ දකින්න පුළුවන්. ඒක නිසා khනිජ වැලි ඊටා වටිනා khනිජ සම්පතක් විදිහට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම khනිජ වැලි වල ප්‍රධාන සංඝටක වශයෙන් ගත්තාම අපිට මොනවද හඳුනා ගන්න තියෙන්නේ? එකක් තමයි සර්කෝන් කියන khනිජය. ඒකම ටයිටේනියම් දකින්න පුළුවන්. තෝරියම් එක්කම ටන්ස්ටන් වගේ විරල රසායනික මූලද්‍රව්‍යයන් අඩංගු khනිජ වැලි විශාල ප්‍රමාණයක් මේවායේ දකින්න තියෙනවා. ඒක නිසා ඒවායේ වටිනාකම ඊටාම ඉහළ අගයක තියෙනවා කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒක නිසා අපේ khනිජ වැලි සම්පත ඊටාම වටිනා වැදගත් khනිජ වැලි සම්පතක් විදිහට අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ වගේ khනිජ ද්‍රව්‍යයන්, රසායනික ද්‍රව්‍යයන්, රසායනික මූලද්‍රව්‍යයන් අඩංගු khනිජ වැලි විශාල වශයෙන් තිබීම අපිට ඊටාම වැදගත් වෙනවා. එහෙමනම් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ khනිජ වැලි ප්‍රධාන වශයෙන් සාන්ද්‍රණය වෙලා තියෙන්නේ මේ වෙරළ ආසන්නයේ. මුහුදු ආශ්‍රිතව තියෙන ඒ වැලිවල තමයි දකින්න තියෙන්නේ. මම ඔබට පෙන්නුවා මීට පෙර. පුල්මුඩේ ආශ්‍රිත වෙරළ. ඒතර පුල්මුඩේ ආශ්‍රිත වෙරළේ ඔබ දකින්න ඇති විශාල වශයෙන් ඉල්මනයිට් ඒ වගේ වැලි විශාල ප්‍රමාණයක් රූටයිල් ඉල්මනයිට් වගේ khනිජ වැලි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙලා දකින්න තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා අපිට මේ මුහුදු වැලිත් එක්ක තමයි මේ වගේ විශාල වශයෙන් මේ khනිජ ද්‍රව්‍යයන් මිශ්‍ර වෙච්ච khනිජ වැලි දකින්න හැකියාව තියෙන්නේ. ශ්‍රී ලංකාවේ khනිජ වැලි වල ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරන ද්‍රව්‍යයන් තමයි අඩංගු වෙලා තියෙන්නේ. අපි බලමු මොනවද කියලා. ඉල්මනයිට් මම ඔබට කතා කළා කිව්වා ඉල්මනයිට්. ඉල්මනයිට් සාමාන්‍යයෙන් මේක 70%ක් 72ක් වගේ ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. එකම රූටයිල් ගත්තාම 108ක වගේ ප්‍රමාණයක්. සර්කෝන් ගත්තාම 108යි 110යි අතර වගේ ප්‍රමාණයක්. සිලිමනයිට් කියන වර්ගයේ 101ක වගේ ප්‍රමාණයක් දකින්න පුළුවන්. ඊට මොනසයිට් වගේ khනිජ වැලි 0.3ක වගේ ප්‍රමාණයක් khනිජ ද්‍රව්‍යයන් අඩංගු වෙලා තියෙනවා. එහෙනම් විශාල වශයෙන්
මේ වගේ khනිජ ද්‍රව්‍යයන් අඩංගු වෙච්ච khනිජ වැලි නිදියක් විදිහට අපිට මේ khනිජ වැලි නිදි විශේෂයෙන් හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ වැඩි වටිනාකමක් තියෙන khනිජ වැලි කොහෙද තියෙන්නේ? පුල්මුඩේ ආශ්‍රිත වෙරළේ. ගමු කයිකාවල කියන ප්‍රදේශයේ පොල්කොටුව ඒකම කුදිරමලේ ආශ්‍රිත ප්‍රදේශවල විශාල වශයෙන් මේ khනිජ වැලි සංයුක්ත වෙලා තියෙන khනිජ වැලි සංචිතයන් දකින්න හැකියාව තියෙනවා. විශේෂයෙන් අපි කතා කළේ ඔබ දැක්කේ පුල්මුඩ ආශ්‍රිත වෙරළ තමයි මීට පෙර ඒ රූපරාමුව තුළ. ඒ වගේ අනිත් ප්‍රදේශ විදියට කයිකාවල ඔය පොල්කොටුව ඒකම කුදිරමලේ වගේ ආශ්‍රිත ප්‍රදේශවලත් මේ khනිජ වැලි සංචිත විශේෂයෙන් අපිට දැක ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔබට මම මේ සිතියමින් පෙන්වන්නේ මෙන්න මේ khනිජ වැලි ස්ථානගත වෙලා තියෙන ප්‍රදේශ. මම හිතනවා මම ඔබට කිව්වා මීට පෙර සිතියම් ළඟ තබා ගත්තොත් ඔබට මේ ස්ථාන පහසුවෙන් හඳුනා ගන්න සලකුණු කරගන්න හැකියාව තියෙනවා කියලා. අපි බලමු මේ සම්බන්ධව. දැන් අපිට පේනවා ඇති මේ සිතිය මේ ගත්තාම විශේෂයෙන් දකින්න තියෙනවා ඉල්මනයිට් තියෙන ප්‍රදේශය තමයි මේ නිල් පාට කොටුවකින් දක්නට තියෙන්නේ. එතකොට ඉල්මනයිට් නිල් පාට කොටුවක මේ අතුරින් පේනවා. ඒකම මොනොසයිට් කියන වර්ගය තමයි මෙන්න මෙතන ඔබට පේනවා ඇති කහ පාට රවුමකින් දකින්න තියෙනවා. ඒකම දුවේ පුතේ රූටයිල් කියලා තව වර්ගයක් ගැන මම ඔබත් එක්ක කතා කළා. ඒතර රූටයිල් තමයි මෙන්න මෙතන ත්‍රිකෝණයකින් දකින්න තියෙන්නේ. සර්කෝන් කියන වර්ගය නිකන් තරුවක ලකුණක් රතු පාටින් දකින්න තියෙනවා. ඒකම සිලිකා වැලි, ගානට්, මැග්නසයිට්, වගේ මැග්නටයිට් කියන khනිජ ද්‍රව්‍යයන් අඩංගු මේ වගේ විශේෂ khනිජ වැලි නිදි විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ඔබට කතා කළා මීට පෙර මේ පුල්මුඩේ ආශ්‍රිත වෙරළ පිළිබඳව. ඒතර පුල්මුඩේ ආශ්‍රිත වෙරළ තමයි මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රිතව ඔබට දැක ගන්න හැකියාව තියෙන්නේ මේ පුල්මුඩේ වෙරළ. ඒතර පුල්මුඩේ වෙරළේ මෙන්න මේ කියන khනිජ වැලි අන්තර්ගත වෙලා තියෙනවා. එකම නිලාවැලි වෙරළ තමයි මේ ඔබට දකින්න තියෙන්නේ. ඒකම කුදිරමලේ ගැන මම ඔබට කතා කළා. එතකොට කුදිරමලේ තමයි ඔබට මෙන්න මේ ස්ථානයේ දකින්න තියෙන්නේ. ඒකම අනිකුත් ප්‍රදේශ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ මීගමුව කොළඹ ආසිත මේ ප්‍රදේශයේ වෙරළ මේ හලාවත ආසිත මේ වෙරළේ දකින්න පුළුවන්. දැන් මාරවිල ගත්තාම සිලිකා වැලි වගේ අන්තර්ගත වෙලා තියෙන khනිජ වැලි නිදි දකින්න තියෙනවා. විශේෂයෙන් මේ කයිකාවල ගැන අපි කතා කළා. ඒතකොට කයිකාවල ඒ ආසිත ප්‍රදේශයේ අපි khනිජ වැලි නිදි ගැන කතා කරා. එතකොට මේ වගේ ලංකාව පුරා විහිදිච්ච අපිට khනිජ වැලි නිදි දකින්න හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ khනිජ වැලි වලින් අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද කියන එක තමයි අපිට ඇති වෙන ගැටලුව. අපි ඉදිරියේදී බලමු ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරලා. එහෙනම් ඔබට පැහැදිලි ඇති මේ ස්ථාන වෙරළාසිතව කොයි ප්‍රදේශවලද මේ khනිජ වැලි නිදි ස්ථානගත වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධව. එහෙමනම් මේ ස්ථාන මම හිතනවා ඔබට ලකුණු කරගත්තොත් ඔබට මතක හිටීවි ඉදිරියේදී අවශ්‍ය වෙන විභාග කටයුතු වලදී ස්ථාන හඳුනා ගැනීම සඳහා. එහෙනම් ඔබ සලකුණු කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා අද දවසේ මම මේ පෙන්නන ඒ ස්ථානයන් නිවැරදිව. එහෙමනම් බලමු. පුල්මුඩේ ඉල්මනයිට් නිදිය ලෝකයේ උසස් වර්ගයේ khනිජ වැලි නිදියක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒකම හිතියන ටයිටේනියම් khනිජයන්ගේ සංකේන්ද්‍රණය වෙනත් khනිජ වැලි නිදිවල දකින්න නොලැබෙන විදිහට අපිට දකින්න හැකියාව තියෙනවා. එහෙනම් ටයිටේනියම් ඉතා විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙච්ච පුල්මුඩේ ඉල්මනයිට් නිදිය අපිට ඉතාම වැදගත් වෙනවා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒකම අපිට khනිජ වැලි නිදියක් විදිහටත් ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ පිළිබඳව තව කතා කරද්දී අපිට පුල්මුඩේ ඉල්මනයිට් khනිජ වැලි නිදි සංචිතය ශ්‍රී ලංකාවේ ඊශාන දිග වෙරළේ තමයි දකින්න තිබුණේ. මම ඔබට පෙන්නුවා ඒ ස්ථානය. එහෙනම් දූල පුතාලාට හඳුනා ගන්න පහසු වෙන්නේ නැති මේ ස්ථානය ඉතාම පහසුවෙන් මේ කිලෝමීටර් 10ක් විතර දිගින් යුක්තව තියෙනවා. ඒකම සාමාන්‍ය මීටර් 100ක විතර පළලකින් යුක්ත විශාල khනිජ වැලි නිදියක් විදිහට අපිට මේ ස්ථානයේ හඳුනා ගන්න බලන්න. කිලෝමීටර් 10ක් කියන්නේ විශාල දුර ප්‍රමාණයක්. ඒකම මීටර් 100ක විතර පරතරයක් සහිතව විශාල දුර ප්‍රමාණයකට මෙය දකින්න හැකියාව තියෙනවා. ඒකම මුලතිව් හා නිලාවැලි අතර තියෙනවා නයාරු. ඒකම පුදවයි කට්ටු නෙවික්කල්ලු කියන ප්‍රදේශයන්. මෙන්න මේ ප්‍රදේශ තුන ආශ්‍රිතවත් අපිට නිදි තුනක් විශේෂයෙන් හඳුනාගෙන තියෙනවා. ඒකත් වැදගත් වෙනවා. මොකද මුලතිව් ආශ්‍රිතව විතරක් නෙමෙයි මුලතිව් නිලාවැලි අතර විශාල ප්‍රදේශයක දකින්න පුළුවන්. මම ඔබට මුලතිව් ප්‍රදේශය පෙන්නුවා. ඒකම නිලාවැලි පෙන්නුවා. ඒතර මෙන්න මේ අතරේ කලාපේ තමයි ඔය khනිජ වැලි නිදි විශේෂයෙන් අන්තර්ගත වෙච්ච khනිජ වැලි නිදි දකින්න තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපිට ප්‍රයෝජනට ගත හැකි වෙනත් khනිජ වැලි නිදි කොහෙද තියෙන්නේ? මම ඔබට පෙන්නුවා මේ ස්ථානත්. ඉඳුරුව ඒකම බේරුවල ආශ්‍රිත ප්‍රදේශය, කැලණිගම්මෝය ප්‍රදේශය, විශේෂයෙන් මීගම උතුරු දිග ප්‍රදේශයේ දකින්න පුළුවන්.
ඒකම කුදිරමලේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂයෙන් මන්නාරම කිට්ටුව ඒ ආශ්‍රිත ප්‍රදේශවල විශේෂයෙන් මේ ඛනිජ වැලි තවත් නිදි අපිට ගණනාවක් හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට අපේ රටේ විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඛනිජ වැලි නිදි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙච්ච මුහුදු තීරයක් විදිහට අපිට මෙය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම දුවේ පුතේ දෙවුන්දර සිට හම්බන්තොට එක් වෙරළේ 15ක 20ක විතර අන්තර්ගතයක් තියෙන ගානට් වැලි අඩංගු වෙච්ච ඛනිජ වැලි නිදියක් දකින්න පුළුවන්. මේ ගානට් කියන්නේ සුවිශේෂී ඛනිජ ද්‍රව්‍යයක්. අපි හඳුනා ගනිමු ඉදිරියේදී ගානට් පින්තූර රූප නාම ආශ්‍රයෙන්. ඒකම වෙරළ ඛනිජ වැලි සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටන් මිලියන 60ක් පමණ බව තමයි අපි ගණනය කරගෙන තියෙන්නේ. එහෙමනම් විශාල ඛනිජ වැලි ප්‍රමාණයක් මේ වෙරළ තීරයේ ඛනිජ වැලි සංචිත අතරේ දකින්න හැකියාව තියෙනවා. ඒකම මේ ඔබ දකින්නේ මම ඔබට පිට පෙර ගානට් පිළිබඳව කතා කළා. ඒතර මෙන්න මේ වෙරළ තීරයේ මේ ගානට් මෙන්න මේ වගේ ඛනිජ වැලි නිදියක් දකින්න පුළුවන්. මෙහි ඔබට පේනවා ඇති මේ වැලිවල සාමාන්‍ය රතු වර්ණයට හුරු පුංචි පුංචි කැට දකින්න පුළුවන් මැණික් ගල් ආශ්‍රිත මැණික් වගේ. එතකොට මෙන්න මේව තමයි අපි ගානට් කියලා කියන්නේ මැණික් විශේෂයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් විදිහට මේක පැහැදිලිව පේනවා ඔබට මේ ඛනිජ ඒ කියන්නේ වැලි අතරේ ඔබට මේ ඛනිජ ද්‍රව්‍යයේ ගානට් දැක ගන්න හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ සුවිශේෂී කලාපේ ඔබ ඇවිදින්න ගියොත් එහෙම නැත්නම් මේ වෙරළ තීරයට ගියොත් ඔබට සමහර විට මේවා දැක ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් ඒ වැදගත් වෙනවා අපේ ඒ දකුණු වෙරළ තීරයේ තියෙන ගානට් වැලි නිදිය. එහෙමනම් ඛනිජ වැලි නිෂ්පාදනයෙන් ඉතා සුළු කොටසක් දේශීය වශයෙන් ප්‍රයෝජනයට ගත්තත් වැඩි ප්‍රමාණයක් අපි මොකද කරන්නේ? වැඩි ප්‍රමාණයක් අපි අපනයනය කරනවා. එතකොට අපිට මේ ඛනිජ වැලි වලින් නිෂ්පාදනයක් කරන්න පුළුවන් නම් විශාල ආදායමක් උපයන්න පුළුවන්. නමුත් අපි මූලික අමුද්‍රව්‍යයක් විදිහට නැත්නම් ප්‍රාථමික අමුද්‍රව්‍යයන් විදිහට තමයි අපි මේ ඛනිජ වැලි විදේශ රටවල් වලට අපනයනය කරන්නේ. ඒක නිසා අපිට ලැබෙන ආදායමේ විශාල අඩුවක් තමයි දකින්න පුළුවන්. නමුත් අපිට මේවා නිෂ්පාදිත ද්‍රව්‍යයන් විදිහට එහෙම නැත්නම් මේ වැලි උපයෝගී කරගෙන අපිට ද්‍රව්‍යයන් නිෂ්පාදනය කරලා විදේශ රටවල් වලට යවන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපේ ඒ අවශ්‍යතා වලට අවශ්‍ය කරන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් විශාල ආදායමක් අපිට මේ තුල උපයන්න හැකියාව තියෙනවා. නමුත් අපේ තියෙන ආර්ථික ශක්තියත් එක්ක අපේ රටේ තියෙන ආර්ථික ශක්තියත් එක්ක ඒ කාර්ය කරන්න අපහසු නිසා තමයි අපිට සිද්ධ වෙලා තියෙනවා අපනයනය කරන්න ප්‍රාථමික අමුද්‍රව්‍යයන් විදිහට මේ ඛනිජ වැලි. ඒක නිසා අපිට මෙන්න මේ පිළිබඳව ටිකක් ඉදිරියේදී සිතා බලන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ කර්මාන්ත කාර්මික නිෂ්පාදන අපිට කරන්න අපි දිරිගන්නනවා නම් එහෙම නැත්නම් දිරිගන්නන්න පුළුවන් නම් අපේ රටේ මේ නිෂ්පාදන ඇති කරන්න පුළුවන් නම් මේ ඛනිජ ද්‍රව්‍යයන් උපයෝගී කරගෙන මේ විශේෂ නිෂ්පාදන අපිට ඉතා විශාල ආදායමක් උපයන්න හැකියාවක් තියෙනවා. අපි එන්නේ ගැනයි ටිකක් සලකා බලන්න සිද්ධ වෙන්නේ ඉදිරි කාලයේදී. එක්කම අපි බලමු 2014 ඛනිජ වැලි නිෂ්පාදනයේ කොච්චරද සිද්ධ වෙලා තියෙන්නේ කියලා මෙට්‍රික් ටන් වලින්. ඛනිජ වැලි ඉල්මනයිට් ගත්තාම 2012 දී 40118ක වගේ ප්‍රමාණයක් මෙට්‍රික් ටන් නිෂ්පාදනය කළා තියෙනවා. මේක 2013 වෙනකොට මොකද වෙන්නේ? ප්‍රමාණාත්මකව වැඩි අගයක් අපිට දකින්න පුළුවන්. 44129ක වගේ ප්‍රමාණයක් 2013 දී මෙට්‍රික් ටන් නිෂ්පාදනය වෙලා තියෙනවා. රූට් අයිල් ගත්තාම 2012 දී 1590ක ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඊගාවට 2013ට යනකොට මේ ප්‍රමාණය 1749ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා. ඒකම සර්කෝන් ගත්තොත් සර්කෝන් මෙට්‍රික් ටන් 2012 දී 293ක වගේ ප්‍රමාණයක්. නමුත් 2013 වෙනකොට 323ක වගේ ප්‍රමාණයකට වර්ධනය. එහෙනම් අපිට පේනවා මේ නිෂ්පාදනය එන්න අපි වැඩි කරගෙනත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඊගාවට මේ ඛනිජ වැලි දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණය වෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. එතකොට මේ වගේ අපි ප්‍රයෝජනයට ගන්නකොට අපිට ඉතා ඉක්මනින් ඡේ වීමේ හැකියාවක් තියෙනවා මේ ඛනිජ වැලි. අන්න ඒකයි අපි කතා කරන්නේ. අද දවසේ අපි කොච්චර පරිභෝජනයට ගන්නවද? ඉදිරි අනාගතයේ වෙනුවෙන් අපි කොච්චර ඉති කළ යුතුද මේ ඛනිජ සම්පත? අන්න ඒ පිළිබඳවත් අපි ඒක අපි තිරසර සංවර්ධනය පිළිබඳව තිරසර අවශ්‍යතාව පිළිබඳව අපි කතා කරා. එහෙනම් මෙන්න මේක තිරසරව කොහොමද භාවිතා කරන්න කියන එක පිළිබඳවත් අපි ටිකක් සලකා බලන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ ප්‍රමාණාත්මකව වැඩි අගයක් නිෂ්පාදනය කරනකොට ඊගාවට ෂේ වීමේ ප්‍රමාණයත් ඉතා වේගෙන් වැඩි වෙන නිසා අපි ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මොනසයිට් ඛනිජය වාහනේ නිෂ්පාදනයේදී ලෝහ සම්මිශ්‍රණයක් විදිහට අපි පාවිච්චි කරනවා. ඔබ දන්නවා ඇති. ඔබ විද්‍යාව ඉගෙන ගන්නකොටත් මේ විවිධ ඛනිජයන් පිළිබඳව අත්දැකීම් ඇති ඔබට. ඔබ ඒවා පිළිබඳව හදාarලා ඇති. ඒතර මොනසයිට් ඛනිජය වාහනේ නිෂ්පාදනයේදී
අපි මේ ලෝහ සම්මිශ්‍රණයක් විදිහට පාවිච්චි කරනවා වගේම ශ්‍රී ලංකාවේ khනිජ වැලි ප්‍රධාන වශයෙන් භාවිත කරන්න ලබන්නේ මේ ටයිටේනියම් නැමැති ලෝහය නිස්සාරණය කරගන්න. ටයිටේනියම් කියන්නේ ඉතාම අධික මිලක් ලබා ගන්න පුළුවන් මූලද්‍රව්‍යයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් ටයිටේනියම් නැති ලෝහය නිස්සාරණය කරගන්න තමයි මේ khනිජ වැලි විශාල වශයෙන් අපි මේ භාවිතයට ගන්නෙ. අපි බලමු මේ පිළිබඳව තවදුරටත්. එතකොට මොනවටද අපි මේවා පාවිච්චි කරන්නේ? විශේෂයෙන් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තයේදී ඒකම රූපවාහිනී තිරය දැන් ඔබ රූපවාහිනී තිරය ඉස්සරහා ඉන්නවනම් ඔබට මේ රූපවාහිනී තිරය සකස් කරලා තියෙන්න එහෙම නැත්නම් ඒක නිෂ්පාදනය සඳහා භාවිත කරලා තියෙන මේ ටයිටේනියම්. එතකොට මෙන්න මේ රූපවාහිනී තිරය සඳහා වගේම මේ වර්ණ ගන්නවන්න ගොඩාක් පාවිච්චි කරනවා මේ ටයිටේනියම් ලෝහය. එතකොට ශ්‍රී ලංකාවේ khනිජ වැලි තමයි මේ සඳහා විශාල වශයෙන් පාවිච්චියට ගන්නවා. ඉතින් ගුවන් යානා වගේ අධි තාක්ෂණික කර්මාන්තවලදී ඊටාම වැදගත් මූලද්‍රව්‍යයක් විදිහට අපිට මේ ටයිටේනියම් හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. දැන් ගුවන් යානා කර්මාන්තයක් ගත්තාම ඒකම රූපවාහිනිය වගේ අධි තාක්ෂණික කර්මාන්ත මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කර්මාන්ත ඒ සඳහා විශාල වශයෙන් මේක වැදගත් වෙනවා. ඒකම පරිගණක තිරේ ඒකම එක්ස්රේ තිරේ වර්ණ ගන්නවන්න විශේෂයෙන් මේ දිලිසීම ඇති කිරීම සඳහා මේ ටයිටේනියම් භාවිතය සිද්ධ වෙනවා. දැන් ටයිටේනියම් ඊටාම වැදගත් අමුද්‍රව්‍යයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් විවිධ කර්මාන්ත සඳහා. විශේෂයෙන් අධි තාක්ෂණික කර්මාන්ත, ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේදී අපිට වැදගත් මූලද්‍රව්‍යයක් විදිහට අපිට හඳුනා දෙන්න පුළුවන්. මේ ඔබ දකින්නේ කුමක්ද? මේ දකින්නේ මම ඔබට මීට පෙර කතා කළා ගුවන් යානා කර්මාන්තය. ඒතර ගුවන් යානා කර්මාන්තයේදී මේ ගුවන් යානාවල ඒ අවශ්‍යතාව සඳහා ටයිටේනියම් ලෝහ පාවිච්චියට යොදා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් විශාල ආදායමක් උපයන්න පුළුවන් ලෝහයන්. එහෙම නැත්නම් ඒ මූලද්‍රව්‍යයන් තියෙන khනිජ ද්‍රව්‍යයක් විදිහට අපිට මේ ටයිටේනියම් හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. ඒකම මේ අපිට මම ඊට පෙර කතා කළා රූපවාහිනිය. ඒතර රූපවාහිනී තිර එහෙම නැත්නම් පරිගණක තිර වල ඒ අවශ්‍යතාව සඳහා ටයිටේනියම් භාවිතයට ගන්නවා. එතකොට මේ නිෂ්පාදන කර්මාන්තශාලා මේ තියෙන රූපවාහිනී නිෂ්පාදන කර්මාන්තශාලාවක්. එතකොට මේ තුල මේ ලෝහයන් පාවිච්චියට ගන්නවා. එතකොට මේ වගේ ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේදී ඊටාම වැදගත් මූලද්‍රව්‍යයක් විදිහට අපිට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ටයිටේනියම් ලෝහය නම් මේ khනිජ වැලි වල ප්‍රයෝජන විදිහට අපිට මේවා හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. ඒකම පසුගිය කාලවකවානුවේදී අපිට මතකයි විවිධ ආරක්ෂක ප්‍රශ්න ආවා ඔය පුල්මුඩේ ආසිත උතුරු ප්‍රදේශ ආසිත ප්‍රදේශවල. එතකොට මේ ප්‍රදේශවල මේ khනිජ වැලි නිෂ්පාදනයේ යම් පසුබෑමක් තමයි දකින්න තිබුණේ. නමුත් දැන් මේ ප්‍රශ්න නැහැ. ඒක නිසා දැන් මේ යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබ මීට පෙර දකින්න ඇති khනිජ වැලි නිෂ්පාදනයේ 2012 13 ඒ අතර වෙනස. ඒතොර 2012 දී අඩු වගයක් පෙන්වනකොට 13 දී ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. මෙන්න මේක තමයි එන්න යථා තත්ත්වයට පත් වෙලා තියෙන නිසා තමයි මේ නිෂ්පාදනයේ වැඩි ධාරිතාවයක් එන්න වර්ධනය කරගෙන තියෙන්නේ. ඒකම තාක්ෂණික ක්‍රම ශිල්පේ යොදාගෙන තියෙනවා. ඒක නිසා ශ්‍රම යෙදුම අඩු වෙලා තියෙනවා. මේවා අපිට ප්‍රවණතාව විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්. අපි දන්නවා නවීන තාක්ෂණික මේවලම් පාවිච්චි කරමින් තමයි දැන් මේ කාර්යයන් සිද්ධ කරන්නේ. ඒක නිසා අපි ශ්‍රමයත් එක්ක කරපු කටයුතු බොහෝ විට වෙනස් වෙමින් අඩපණ වෙමින් ගිහිල්ලා ඒවා තාක්ෂණික මේවලම් වලට උපකරණ වලට යන්ත්‍ර වලට මේ කාර්යය බාර දීලා තියෙනවා. ඒක නිසා ශ්‍රම යෙදුම එන්න අඩු වගේක තමයි දැන් අපිට මේ තුල දකින්න හැකියාව තියෙන්නේ. එක්කම ටයිටේනියම් නැමැති ලෝහය නිස්සාරණය කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීම මගින් මෑත කාලයේ මේ ඉල්මනයිට් සඳහා විශාල ඉල්ලුමක් ලැබිලා තියෙනවා. මොකද ඉල්මනයිට් වලින් අපිට ටයිටේනියම් නිස්සාරණය කරගන්න අපිට මේ ක්‍රමවේදය තුල හැකියාව ලැබිච්ච නිසා ඊට ඉහළ ඉල්ලුමක් අපිට මේ ඉල්මනයිට් වලට දැන් මේ වෙනකොට ලැබෙනවා. ඒකම මෑත කාලිනව ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාස්ත්‍රයේ khනිජ වැලි භාවිතය වැඩි වෙලා තියෙනවා. වැඩි වශයෙන් අපි පාවිච්චියට ගන්නේ අපනයනය කිරීම සඳහා. මම ඔබට මීට පෙර කිව්වා. මොකද අපි නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ මේවයි. ඒක නිසා මූලික අමුද්‍රව්‍යයක් විදිහට අපි අපනයනය කිරීම තමයි මේ khනිජ වැලි සිද්ධ කරන්නේ. මේ ඔබ දකින්නේ ඒ ආසිත තවත් khනිජ වැලි නිදියක khනිජ වැලි කොටසක්. දැන් ඔබට පේනවා ඇති මෙහි පැහැය. දැන් ඔබ ඉන්න ප්‍රදේශයේ තියෙන මේ වැලි වල පැහැයට වඩා යම් වෙනසක් තියෙනවා. එතන මේවා අන්තර්ගත khනිජ ද්‍රව්‍යයන් වල වෙනස් වීම නිසා මේ වගේ සුවිශේෂී වැලි විදිහට තමයි අපිට මේ khනිජ වැලි හඳුන්වා දෙන්න හැකියාව තියෙන්නේ. එතකොට මෙන්න මේ වයින් තමයි අපිට අවශ්‍ය කරන මූලික ද්‍රව්‍යයන් වෙන් කළා ඒ අරගෙන ඒ කර්මාන්ත සඳහා යොදා ගන්න හැකියාව තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ
අපි තවත් කර්මාන්තයකට අවධානය යොමු කරනවා. ඔබ khනිජ වේලි තමයි ඔබත් එක්ක මෙච්චරලා අපි කතා බහ කළේ. එහෙමනම් අපි තවත් ඒ වගේ khනිජ ද්‍රව්‍යයක් විදිහට අවධානය යොමු කරමු. එහෙනම් මොනවද khනිජ සම්පත ඊළඟ khනිජ සම්පත තමයි ඇපටයිට්. ඇපටයිට් පිළිබඳව අපි විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මොකද ඇපටයිට් කියලා කියන්නේ අපිට සුවිශේෂී වෙච්ච khනිජ සම්පතක් විදිහට අපිට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. අපි ශ්‍රී ලාංකික සමාජයේ නැත්නම් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික සමාජයක් විදිහට කෘෂිකර්මයේ මත පදනම් වෙච්ච සමාජයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ ඇපටයිට් වලින් ලැබෙන දායකත්වය ඉතා ඉහළයි. අපි කොච්චර දුරට ප්‍රයෝජනයට ගන්නවද මේ ඇපටයිට් නිදියේ තියෙන ඒ සම්පත් ටික. මෙන්න මේ පිළිබඳව අපි සලකා බලන්න ඕන. විශේෂයෙන් ඔබ උසස් පෙළ හදාරන දරුවෝ විදිහට ඔබට යමක් හිතන්න කරන්න බොහෝ හැකියාව තියෙනවා. ඒක නිසා මේ ඇපටයිට් නිදියේ තියෙන ප්‍රයෝජන අපි කොච්චර දුරකට ප්‍රයෝජනයට ගන්නවද කියන එක පිළිබඳවත් අපිට සලකා බලන්න ඕන. මොකද ඇපටයිට් අපේ වාණිජ වගාවලදී ඉතාම වැදගත් වෙනවා. ඒ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වැදගත් වෙනවා. ඒ ශාක වර්ධනය සඳහා වැදගත් වෙනවා. ඒක නිසා ඇපටයිට් වලින් අපිට තියෙන ප්‍රයෝජනෙ කොයි ආකාරයෙන්ද කියන එක අපි ඉදිරියේදී සලකා බලමු. මම ඊට කැමතියි මගේ දූල පුතාලාත් එක්ක ඇපටයිට් නිදිය පිළිබඳව එහෙම නැත්නම් අපිට සුවිශේෂී වූ ඇපටයිට් නිදිය පිළිබඳව ඒ ස්ථානයේ පිළිබඳව පුංචි වීඩියෝ දර්ශනයක් නැරඹීමට. එතකොට මෙන්න මේ වීඩියෝ දර්ශනය තුළ ඔබට ඒ ස්ථානයේ මේ ක්‍රියාවලිය කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙනවා. අපි එහෙමනම් මේ පුංචි වීඩියෝ දර්ශනය නරඹලා අපි එතෙන් සිට අපිට ඒ වැදගත් වෙන ඇපටයිට් කර්මාන්තය එහෙම නැත්නම් ඇපටයිට් නිදිය සොයාගෙන ගිහිල්ලා අපි ඒව අත්දැකීම් ඒව බලලා S2 දැකලා එහෙම නැත්නම් මේ වීඩියෝ දර්ශනය තුල S2 දැකලා අපි එතෙන් සිට ඉදිරියට ඔබත් එක්ක ඇපටයිට් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. එහෙමනම් අපි මෙතෙන් සිට මේ වීඩියෝ දර්ශනයට අවධානය යොමු කරමු.
හොඳයි දුවේ පුතේ. ඔබ ඒ ඇපටයිට් කර්මාන්ත ශාලාවේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ තමයි දැක්කේ. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන මොකද මේ වගේ ස්ථානයක් ඔබට ගිහිල්ලා නරඹන්න අවස්ථාවක් නැහැ. නමුත් අන්තර්ජාලය හරහා මේ වගේ වීඩියෝ දර්ශන ඔබට ලබා දීම තුළ ඒ සමාගමෙන් ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා ඊටාම වැදගත් වෙනවා ඒ කර්මාන්තය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගන්න. එහෙමනම් දුවේ පුතේ ඇපටයිට් පාෂාණයෙන් සමන්විත වෙන ෆොස්ෆේට් නිදිය භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව 1971 දී තමයි සොයාගන්නේ. එhmenan භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මේ 1971 දී මේ සොයා ගන්නා ලද ඇපටයිට් නිදිය එහෙම නැත්නම් ඇපටයිට් පාෂාණයේ සමන්විත වෙන ෆොස්ෆේට් නිදිය අපිට ඊටාම වැදගත් වෙලා තියෙනවා අපේ කුෂි කාර්මික කටයුතු වලදී. මෙම නිදියේ විජලන කාරකයක් වෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් කියන ද්‍රව්‍ය 32 ඉඳලා 37ක වගේ ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. සමහර තැන්වලදී මේ 70 වගේ ඉහළ අගයක් පෙන්눔 කරනවා. ඒක නිසා ඊට හොඳ පාෂාණ නිදියක් විදිහට අපිට මේ නිදිය හඳුනා ගන්න හැකියාව තියෙනවා. මෙම පාෂාණය අඹරලා ඔබ දකින්න ඇති කුඩු කරනවා. එහෙම කුඩු කරලා අරගෙන තමයි පොහොර නිෂ්පාදනය සඳහා පොහොර විදිහට ලබා ගන්න. දැන් ඒ කර්මාන්ත ශාලාව තුළ ඔබ දැක්ක රූපරාම තුළ එහෙම නැත්නම් ඒ වීඩියෝ දර්ශනය තුළ ඔබට පේන්නේ නැති ඒ මූලික ද්‍රව්‍යයන් ගෙනල්ලා ඇඹරීම් කරනවා ඒ යන්ත්‍ර විවිධ යන්ත්‍ර උපයෝගී කරගෙන. මෙන්න මෙහෙම කළා ඊට පස්සේ මලු වල බහලා වෙළඳ පොළට නිකුත් කිරීම සිද්ධ කරනවා. මෙම පොහොර ශාල ඉහළ ආර්ථිකමය වටිනාකමක් වෙන ඔබ වෙළඳ පොළට ගිහිල්ලා ඔබේ කෘෂි කාර්මිකයෙක් නැත්නම් වගා භූමියට යොදන්න ඔබට ෆොස්ෆේට් එහෙම නැත්නම් මේ පොහොර ලබා ගන්න උනොත් ඔබට මුදල් දීලා විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා මේ පොහොර ලබා ගැනීම සඳහා. එතකොට ඒ සඳහා විශේෂයෙන් අපේ කෘෂි කාර්මික කටයුතු වලට වැදගත්කමක් උසුලන මේ ෆොස්ෆේට් මිදියක් අපිට තියනවා කියන්නේ ඒ විශාලම සම්පතක්. එහෙමනම් මේ අර යන්ත්‍ර සූත්‍ර මගින් ඒ අඹරණ ආකාරය තමයි ඔබට මේ රූපරාමයේ දකින්න තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් විශාල යන්ත්‍ර සූත්‍ර මගින් මේ ෆොස්ෆේට් ඇඹරීම සිද්ධ කරනවා. ඒකම ව්‍යාප්තිය ගත්තොත් කොහෙද ශ්‍රී ලංකාවේ තියෙන්නේ? දැන් ඔබට මේ වීඩියෝ රූපරාමුව තුල ඔබ දකින්න ඇති. අපේ පූජනීය ස්ථානයක් තමයි මුලින්ම දකින්න තිබුණේ. ඇයි එහෙම වුනේ? ඒ අනුරාධපුරයේ ආශ්‍රිතව. නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ තලාවට නුදුරු එප්පාවල කියන ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි මේ ඇපටයිට් නිදිය පිහිටලා තියෙන්නේ. එහෙමනම් ශ්‍රී ලංකාවේ මේ පිහිටීම අපිට හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඒකම දුවේ වර්ග කිලෝමීටර් 7ක ප්‍රදේශයක් පුරා විසිරලා තියෙනවා මේ නිදිය. මේකේ විශාල සංචිතයක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් වලින් ගත්තොත් මිලියන 60ක විතර ප්‍රමාණයක් මේ කියන්නේ නිදිගත වෙලා තියෙනවා කියලා තමයි නිගමනය කරලා තියෙන්නේ. එහෙමනම් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙච්ච විශාල නිදියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ එප්පාවල තියෙන ෆොස්ෆේට් නිදිය. ස්ථානය අපි පැහැදිලිව හඳුනා ගැනීම. ඔබට පේනවා ඇති මේ සිතියම තුල දකින්න තියෙන්නේ ශ්‍රී ලංකා සිතියමක්. ශ්‍රී ලංකාවේ මේ අනුරාධපුරයේ ආශ්‍රිත ප්‍රදේශය තමයි ඔබට මේ දකින්න පුළුවන්. එතකොට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැත්නම් අනුරාධපුර ආශ්‍රිත ප්‍රදේශයේ අපි කතා කරපු මේ අනුරාධපුරයේ මෙතන ඔබට දකින්න පුළුවන් මේ පහළ තියෙන අනිත් සිතියම තුල. එතකොට අනුරාධපුරයේ තියෙනවා මේ මිහින්තලේ මෙතන පිහිටලා තියෙනවා. ඒ අනුරාධපුරයට පොඩ්ඩක් දකුණින් මෙන්න මේ ආශ්‍රිත ප්‍රදේශයේ දකින්න පුළුවන් ඔය එප්පාවල කියන ප්‍රදේශයේ. දැන් එප්පාවල තමයි මේ ಖನಿಜ සම්පත පිහිටි මේ ප්‍රදේශයේ අපිට හඳුනා ගන්න පුළුවන් ෆොස්ෆේට් නිදිය. ඒතර එප්පාවල තමයි ඔබට මේ ස්ථානයේ දකින්න හැකියාව තියෙන්නේ. ඒකම දුවේ පුතේ සාමාන්‍ය ව්‍යාප්තිය ගත්තාම මේ පොළොව මත පිට ඉඳලා මීටර 12ක් විතර ගැඹුරට විසිරලා තියෙනවා. ඉතින් විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ මතු පිට පිහිටි සම්පතක් විදිහට ප්‍රයෝජන ගැනීමේදී ඊටාම පහසු වෙලා තියෙනවා. ඉතින් ඒක වැදගත් වෙනවා. මොකද පොළොව මතු පිට පිහිටි ඛනිජ සම්පතක් විදිහට අපිට ප්‍රයෝජන ගන්න ගියාම විශාල වශයෙන් කැණීම් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පතල් හාරන්න සිද්ධ වෙන්නේ නැහැ. අපිට මතු පිටින් මේ ප්‍රයෝජනයට ගන්න හැකියාව තියෙනවා. ඒකම විශාල ගැඹුරකට මීටර 12ක විතර ගැඹුරකට මේ ව්‍යාප්ත වීමකුත් දකින්න හැකියාව තියෙනවා. එනම් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙච්ච නිදියක් විදිහට අපිට මේ හඳුනා ගන්න පුළුවන්. එන නිෂ්පාදනය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ? ෆොස්ෆේට් නිෂ්පාදනයේදී ප්‍රධාන කාර්ය 4ක් සිද්ධ වෙනවා. එකක් තමයි දුවේ පුතේ ඇපටයිට් කුට්ටි කඩා ගැනීම. ඔබ දකින්න නැති මේ වීඩියෝ රූපරාමුව තුළ ඒ කුට්ටි කඩා ගැනීම සිද්ධ කළා විශාල යන්ත්‍ර සූත්‍රය යොදාගෙන. ඊට පස්සේ මේ ෆොස්ෆේට් තේරීම කළා අර ඒ ලොරි වල පටවගෙන ඇවිල්ලා ඒ ස්ථානයට දාලා ෆොස්ෆේට් තේරීම සිද්ධ කළා. ඊට පස්සේ කුඩු කිරීම අර යන්ත්‍ර සූත්‍ර මගින් විශාල යන්ත්‍ර සූත්‍ර මගින් මේ ඇඹරීම කුඩු කිරීම සිද්ධ කළා. එහෙම ඇඹරීම සඳහා මේ විවිධ යන්ත්‍ර පාවිච්චි කරනවා, එකම කුඩු කරනවා, ඊට පස්සේ ඇඹරීම සිද්ධ කරනවා. එහෙම කරපු නිෂ්පාදන කටයුතු
සිද්ධ කරන්නේ කොහේද? එහෙම කරන්නේ පොස්පේට් නිෂ්පාදන සමාගම මගින් එහෙම නිෂ්පාදනය කරන ලංකා පොස්පේට් නිෂ්පාදන සමාගම මගින් නිෂ්පාදනය කරන පොහොර වර්ග මොනවද කියලා අපි හඳුනා ගනිමු. විශේෂයෙන් පොහොර වර්ග දෙකක් ඒගොල්ලෝ නිපදවීම සිද්ධ කරනවා. ඒ පොස්පේට් වර්ග දෙක තමයි නිෂ්පාදන දෙක තමයි ඔබට මේ පොහොර වර්ග දෙක තමයි මේ දකින්න තියෙන්නේ. හයි ග්‍රේඩ් එපාවල රොක් පොස්පේට් කියන වර්ගයත් එපාවල රොක් පොස්පේට් කියන වර්ගයත්. එතන මෙන්න මේ වර්ග දෙක HERP කියන වර්ගයත් ERP කියන වර්ග දෙක තමයි මේ සමාගම මගින් ලංකා පොස්පේට් නිෂ්පාදන සමාගම මගින් නිෂ්පාදනය සිද්ධ කරන්නේ පොහොර විදියට. ඒතර වෙළඳ පොලේදී ඔබට මේ ද්‍රව්‍ය දෙක මිලදී ගැනීම හැකියාව තියෙනවා ඔබේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවා ගැනීමට. එහෙනම් ඊටාම වැදගත් නිෂ්පාදනයක් කරන සමාගමක් විදිහට ශ්‍රී ලාංකික ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන ආයතනයක් විදිහට අපිට මේ හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපිට වැදගත් කර්මාන්තයක් එහෙම නැත්නම් වැදගත් නිෂ්පාදනයක් කරන කර්මාන්තයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපිට මේ ඛනිජ සම්පත ඊටාම ප්‍රයෝජනවත් වෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න. වර්තමාන නිෂ්පාදනය කොහොමද සිද්ධ වෙන්නේ? පොහොර නිපදවීම සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් තමයි මේ පාවිච්චි කරන්නේ. ඒතර පොස්පේට් අපිට පොහොර නිපදවන්න යොදා ගන්න පුළුවන්. ඒකම තීන්ත නිෂ්පාදනයටත් මේ ද්‍රව්‍යයන් යොදා ගැනීම සිද්ධ කරනවා. විශේෂයෙන් බෙහෙත් වර්ග සාදා ගැනීමටත් යොදා ගැනීම සිද්ධ වෙනවා. එහෙනම් ඊටාම වැදගත් මූල ද්‍රව්‍යයක් විදිහට එහෙම නැත්නම් අමුද්‍රව්‍යයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ පොස්පේට් නිෂ්පාදනය. මේ තියෙන්නේ අපි හැම නිෂ්පාදනය කරගත්ත පොස්පේට්. දැන් අපිට පේනවා ඇති ඔය පුංචි පින්තූරය තුල නැත්නම් මේ කුඩා පින්තූරය තුල දකින්න තියෙන්නේ පොස්පේට් නිදිය. එතකොට පොස්පේට් නිදිය ඔබ වීඩියෝ රූපනාම තුල දැක්කා. මේ වගේ කුට්ටි තමයි දකින්න තිබුණේ. එතකොට මේවා තමයි අර අපි ඊට පෙර කිව්වේ ගෙනල්ලා ඒවා ඒ ආකාරයෙන් තේරීමකට ලක් කළා, ඊපස්සේ ඇඹරීමකට ලක් කළා. අවසානයේ මේ වගේ මළු වල වහලලා තමයි වෙළඳ පොළට නිකුත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ ආකාරයේ විශාල ක්‍රියාවලියක් මේ කර්මාන්ත ශාලාව තුල සිද්ධ කරනවා. ඒක තමයි අපේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඊගාවට යොදා ගන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. එහෙමනම් දූල පුතාලට පැහැදිලි වෙන්නේ නැති මේ පොස්පේට් කොයි ආකාරයෙන්ද වෙළඳ පොළට නිකුත් කිරීම සිද්ධ කරන්නේ කියලා. ඒතර පොස්පේට් නිෂ්පාදනයේ මෙට්‍රික් टन කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවද? අපි බලමු 2014 මේ සංඛ්‍යා ලේඛන අනුව 2010 47778ක ප්‍රමාණයක් මෙට්‍රික් टन නිෂ්පාදනය වෙනවා. ඊගාවට 2011 වර්ෂයේ වෙනකොට මේ ප්‍රමාණාත්මකව වැඩි අගයක් දකින්න පුළුවන් 58254ක වර්ධනයක් අපිට දකින්න තියෙනවා. ඉන්පස්සේ 2012 වෙනකොට මේ ප්‍රමාණාත්මකව අඩු අගයක් තමයි වාර්තා වෙන්නේ 47558කට අඩුවීමක් දකින්න තියෙනවා. ඉන්පස්සේ නැවත 2013 වෙනකොට ආයි නැවත වර්ධනයක් දකිනවා 49106ක් මෙට්‍රික් ටන් නිෂ්පාදනය සිද්ධ වෙනවා. එහෙනම් ඔබට පේනවා ඇති 2010ට සාපේක්ෂව 2013 දී වැඩි වගයක් වාර්තා කළත් 2011 දී විශාල අගයක නිෂ්පාදනයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් 2012 දී අඩු අගයක් බවට පරිවර්තනය වෙලා නැවත 2013 දී වැඩි අගයකට නිෂ්පාදනයක් සිද්ධ කරනවා. ඒතර මෙන්න මේ ආකාරයේ පොස්පේට් නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ දකින්න හැකියාව තියෙනවා. අපි මේ සම්බන්ධ ප්‍රවණතාවයන් පිළිබඳව සාකච්ඡා කතා කළොත් මොනවද අපිට කතා බහ කරන්න තියෙන්නේ? දැන් නිෂ්පාදනය කරන ලබන පොහොර භාවිත කරන්නේ බොහෝ විට මේ දිගු කාලීන භෝග විදිහට අපි හඳුනා ගන්නා තේපොල් රබර් වගේ වගාවන්. මොකද අවුරුදු විශාල ප්‍රමාණයක් වර්ධනය වෙන්න මේ ශාකයන් වර්ධනය වෙන්න කාලයක් ගත වෙනවා. ඒතර අපි දිගු කාලීන භෝගයන් විදිහට හඳුනා ගන්නවා. ඒතර මෙන්න මේ භෝගයන් සඳහා අපි බොහෝ විට මේ නිෂ්පාදනය කරන පොහොර භාවිතය සිද්ධ කරනවා. මොකද මේ ශාකයකට මේ පොහොර උරා ගන්න එහෙම නැත්නම් ඒවා ලබා ගන්න ශාකයට අවශ්‍ය කරන පෝෂක කොටස් ලබා ගන්න දිගු කාලයක් පොළොව තුල මේ තැන්පත් වෙලා තියෙන්න ඕන. ඒක නිසා මේ සඳහා දිගු කාලීන භෝග වලට තමයි විශේෂයෙන් මේ නිෂ්පාදන වැදගත් වෙන්නේ. ඒකම මෑත භාගය තුළ පොහොර නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි කෘෂිකාර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරනකොට එතකොට මේ නිෂ්පාදන වැඩිපුර නිෂ්පාදන වෙළඳ පොළට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා වැඩි ආදායමක් උපයන්න හැකියාව ලැබෙනවා. මේක නිසා අපිට මේ ශාකවලට අවශ්‍ය කරන පෝෂක කොටස් ලබා ගන්න මේ පොහොර ඊටාම වැදගත්. දැන් මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ ශාල වශයෙන් වගා ගන්න තේ වගාව. ඒතර මෙන්න මේ තේ වගාවට යොදන්න අපිට දිගු කාලින භෝගයක් විතර හඳුනා ගන්න මේ තේ වගාවට විශේෂයෙන් ඔය පොහොර භාවිතය සිද්ධ කරනවා. මේ ඔබ දකින්නේ පොල් වගාවක්. ඒතර මෙන්න මේ පොල් වගාවටත් අපිට ওই පොහොර
දිගු කාලීන වශයෙන් වැදගත් වෙන පොහොර යොදන්න හැකියාව තියෙනවා විශාල ඵලදාවක් ලබා ගැනීම සඳහා. ඒකම රබර් වගාව කියන පිළිබඳව අපි කතා කළා. මේ ශ්‍රී ලංකාවේ රබර් වගාවක්. ඒතර මෙන්න මේ රබර් වගාවටත් අපිට ওই පොහොර විශාල වශයෙන් යොදන්න හැකියාව තියෙනවා. මොකද මේවා දිගු කාලීන භෝග නිසා මේවට කාලයක් පෝෂක කොටස අවශ්‍ය නිසා අපිට ওই පොහොර මේ සඳහා යොදන්න පුළුවන්. ප්‍රවණතා පිළිබඳව තවදුරටත් කතා කළොත් පොස්පේට් අපනයන සඳහා රජය විසින් යම් සීමාවන් පනවලා තියෙනවා. මොකද අපිට මේ පොහොර නිෂ්පාදනය විශාල වශයෙන් සිද්ධ කරන්න පුළුවන් නිසා ශ්‍රී ලංකාවේ විශාල ආර්ථිකයක් උපයන්න හැකියාව තියෙන නිසා අපනයනයට වඩා වැදගත් වෙනවා මේවා පොහොර විදියට නිෂ්පාදනය කරලා අපේ රටේ අවශ්‍යතා සඳහා යොදා ගන්න හැකියාව තියෙනවා. ඒක නිසා අපනයනය මූලික අමුද්‍රව්‍යයක් විදිහට අපනයනය කරනවට වඩා අපේ රටේ නිෂ්පාදනයන් විදිහට නිෂ්පාදන විදිහට යොදා ගන්න හැකියාව තියෙනවා. විශාල ආර්ථිකයක් ශක්තියක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකම විශාල මුදලක් පිටරට ඇදෙන පොහොර සඳහා විශාල මුදලක් අපිට පිටරටවල් වලට වැය වෙනවා. එතකොට ඒ වැය වෙන පොහොර සඳහා වැය වෙන මේ මුදල් විශාල වශයෙන් අපිට ඉතිරි කරගන්න හැකියාව තියෙනවා. ඒක නිසා පොස්පේට් යොදාගෙන අපිට පොහොර නිෂ්පාදනය වැඩි දියුණු කරන්න පුළුවන් නම් වර්ධනය කරන්න පුළුවන් නම් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටේ ඉතිරි කරගන්න හැකියාව තියෙනවා. මේ නිසා රජය විසින් මේ රජයන් විසින් තීරණය කළා තියෙනවා යම් යම් සීමාවල් පනවලා මේ ෆොස්ෆේට් අපනයනය සීමා කරන්න. ඒක වැදගත් කාරණයක් බවට පත් වෙන හැම ප්‍රවණතාවයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ෆොස්ෆේට් අපනයනය සඳහා රජය විසින් යම් සීමාවල් පැනවීම. ඒකම ශ්‍රී ලංකාවේ බහුලව පවතින ග්‍රැනයිට් කියන්නේ පාෂාණයක් අපි දන්නවා. මොකද අපි මූලික පාෂාණ පිළිබඳව කතා කරලා තියෙනවා. ඒතර මූලික පාෂාණ වර්ග ආග්නේය අවසායිසා විපරීත පාෂාණ පිළිබඳව කතා කිරීමේදී අපි ග්‍රැනයිට් පිළිබඳව කතා කරනවා. ඒකම නයිස් පාෂාණ පිළිබඳව කතා කරනවා. මෙන්න මේ පාෂාණ වර්ගත් ශ්‍රී ලංකාවේ බහුලව දකින්න තියෙනවා. ඒතර මේ පාෂාණත් අපිට යොදා ගන්න හැකියාව තියෙනවා අපේ විවිධ කර්මාන්ත සඳහා. එහෙනම් ඇපටයිට් වගේම වැදගත් වෙන තවත් පාෂාණයක් තමයි මේ අපිට දකින්න තියෙන ග්‍රැනයිට් හා නයිස්. එතකොට මේ නයිස් හා ග්‍රැනයිට් පාෂාණ මොනවටද යොදාගන්නේ? ගොඩනැගිලි කර්මාන්තයේදී යොදා ගන්න හැකියාව තියෙනවා. ඒකම ඔබ එහා මෙහා ගමන් කරන ඔය මහා මාර්ග තනන්න විශාල වශයෙන් වැදගත් වෙලා තියෙනවා. ඒකම ඔබ දැකලා ඇති නිවාස අලංකරණය සඳහා දැන් බොහෝ විට පාවිච්චි කරනවා මේ ග්‍රැනයිට් හා නයිස් පාෂාණ යොදාගත්ත මාබල් එහෙම නැත්නම් ටයිල් විදියට හදලා ඒ කෑලි ගෙවල් වල අල්ලලා තියෙනවා. ඒතර නිවාස අලංකරණය සඳහා මේ ඛනිජය ඊටාම වැදගත් වෙනවා. එහෙමනම් මේ වගේ ගොඩනැගිලි කර්මාන්තයේදී වැදගත් වෙන පාෂාණයක් විදිහට අපිට මේ ග්‍රැනයිට් හා නයිස් පාෂාණත් හඳුන්වා දීමේ හැකියාව තියෙනවා. ඒක නිසා නව ප්‍රවණතාවයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේවා ග්‍රැනයිට් හා නයිස් පාෂාණ අපේ මේ කර්මාන්තයේ සඳහා වැදගත් වෙලා තියෙන ආකාරය. ඔබ දකින්න ඕන තරම් මේ පිටේ හැම ඇවිදිනකොට එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාව තුල යෑම යනකොට මේ වගේ පාෂාණ නිදියක්. එතකොට මේ පාෂාණ උපයෝගී කරගෙන තමයි අපි විවිධ කාර්යයන් සඳහා මේ විදියට කැබලි කඩාගෙන අපේ කටයුතු සඳහා අපි යොදාගෙන තියෙන්නේ. මම ඔබට කතා කරා විවිධ අලංකරණ කටයුතු සඳහා මේ යොදා ගන්නවා කියලා. ඔබට පේනවා ඇති මේ වගේ ගෙබිම් අලංකරණයට, බිත්ති අලංකරණයට විශේෂයෙන් මේ ග්‍රැනයිට් පාෂාණ යොදා ගන්න හැකියාව තියෙනවා. මේ ඔබ දකින්නේ ඔබේ නිවාසවල මේ වගේ පැති බැමී ඉදිකිරීමේදී ඒකම සාමාන්‍යයෙන් ගෙබිම් තැනීමේදී විශේෂයෙන් මේ ගල් අපිට යොදා ගන්න හැකියාව තියෙනවා. මේ පාෂාණ යොදා ගන්න හැකියාව තියෙනවා. එතකොට ශක්තිමත් පාදනමක් සකස් කරගන්න විශේෂයෙන් වැදගත් වෙනවා මේ පාෂාණයන්. එහෙනම් මේවා අපේ රටේ තියෙන විශේෂ ඛනිජ සම්පත් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපේ අවශ්‍යතා ඉෂ්ට කරන ඛනිජ සම්පත් විදිහට අපිට මේවා හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඔබට මේ වගේ විවිධ කාර්යයන් සඳහා මේ පාෂාණ ඔබ නිරන්තරයෙන් යොදා ගන්නවා. එහෙනම් අපිට ඉතා වැදගත් වෙන පාෂාණයන් තමයි අපිට මේ දකින්න පුළුවන්. ඒතකොට ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඛනිජ සම්පත් හිමි කරගන්න වැදගත්කම කොයි ආකාරයෙන්ද? අපි මේ පිළිබඳව පොඩ්ඩක් සලකා බලමු. ඔදූල පුතාලට පැහැදිලි වෙනවා ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් මේ ඛනිජ සම්පත් වලින් ලබා දීලා තියෙනවා. ඒක ඉතාම වැදගත්. මම ඔබට මේව ගැන පැහැදිලි කළා. ඒකම ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට අපිට පුළුවන් නම් ද්විතීක නිෂ්පාදනයක් ලෙස සංවර්ධනය කරලා අපනයනය කරන්න විශාල ආර්ථික ප්‍රයෝජනයක් එහෙම නැත්නම් ආර්ථික ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. අපි ප්‍රාථමික අමුද්‍රව්‍යයක් විදිහට මේවා අපනයනය කළොත් අපිට මොකද වෙන්නේ? අපිට ලැබෙන්න තියෙන ආදායම් ප්‍රමාණය ඉතාම සීමිත වෙනවා. එහෙනම් අපිට පුළුවන් ද්විතීක නිෂ්පාදනයන් පුළුවන් තරම් කරන්න ඕන අපි මේ මේ ඛනිජ සම්පත්
යොදාගෙන එහෙම කළා අපිට ඒව අපනයනය කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒවයින් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් අපිට විශාල ආර්ථික ශක්තියක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපේ දූල පුතාලට වැදගත් වෙන්නේ මේ පාඩම තුල මෙන්න මේ කාරණේ ඉතා වැදගත්. මොකද අපි ඛනිජ සම්පත් පිළිබඳව අවධානය යොමු කරනවා. ඒවයින් කරන නිෂ්පාදන ගැන කතා කරනවා. ඒවයි තියෙන ප්‍රයෝජන ගැන කතා කරනවා. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති ඔබ ඉදිරි අනාගතයේදී මේ රටේ පුරවැසියන් විදියට ඔබට පුළුවන්කම තියෙන්න ඕන මේවා ප්‍රාථමික අමුද්‍රව්‍යයන් විදියට ප්‍රයෝජන ගන්න. නැත්නම් ඒවා අපනයනය නොකර ඒවැන් විවිධ කර්මාන්ත වලට යොදාගෙන විවිධ නිෂ්පාදනයන් කළා ඒව රටේ සංවර්ධනයේ අපට කරලා අපනයනය කරනවා නම් විශාල ආදායමක් උපයන්න හැකියාව තියෙනවා. ඒක තමයි මම ඔබට කිව්වේ. එහෙමනම් මේවා අපිට පුළුවන් විවිධ නිෂ්පාදන බවට පෙරලන්න. එහෙම නැත්නම් පත් කරගන්න. ඒක තමයි අපි හිතන්න ඕන. අපි අලුතෙන් ඒ ස්ථානයට තමයි ළඟා විය යුත්තේ. අපේ ආර්ථිකය සකස් වෙන්න ඕන ඒ තුල. ඒකම කාර්මික අමුද්‍රව්‍යයක් ලෙස ඛනිජ සම්පත් වල වැදගත්කම කොයි ආකාරයෙන්ද කියලා සලකා බැලුවොත් අපිට පුළුවන් මෙහෙම කතා බහ කරන්න. ඛනිජ සම්පත් දේශීය කර්මාන්ත කීපයකටම අවශ්‍ය වෙන වැදගත් අමුද්‍රව්‍ය ලෙස හඳුන්වන්න පුළුවන්. මොනවද? පිඟන්, වීදුරු, සිමෙන්ති, සායම් වර්ග වගේ කර්මාන්ත සඳහා. ඒකම ආනයනය කරනු ලබන අමුද්‍රව්‍ය හා දේශීය නිපදවන ඛනිජ මිශ්‍ර කරමින් ඇතැම් නිෂ්පාදන කරනවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන් ඔබේ නිවසේ වහලය සෙවිලි කරන්න ගන්න ඇස්බෙස්ටස් තහඩු. විශේෂයෙන් සකස් කරන්නේ ඒ වගේ අපේ රටේ තියෙන නිෂ්පාදනත් එහෙම නැත්නම් ආනයනය කරන ඒ නිෂ්පාදනත් යොදාගෙන මිශ්‍රව සකස් කරලා කරන නිෂ්පාදන කර්මාන්ත විදිහට අපිට මේ කර්මාන්ත හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් අපේ රටේ සංවර්ධනය කරන්න පුළුවන් අපේ මූලික ඛනිජ සම්පත් තියෙනවා. පීදුරු කර්මාන්තය කරන්න, ඊගාට පිඟන් කර්මාන්තය සඳහා අවශ්‍ය කරන, සිමෙන්ති කර්මාන්තය සඳහා අවශ්‍ය කරන මූලික ද්‍රව්‍යයන් තියෙනවා. ඒතකොට මේවා යොදාගෙන අපිට මේ කර්මාන්ත වැඩි දියුණු කරන්න හැකියාව තියෙනවා. ඒක නිසා කාර්මික අමුද්‍රව්‍යයක් විදිහට අපිට මේ ඛනිජ සම්පත් ඉතා විශාල වැදගත්කමක් දායකත්වයක් සපයනවා. ඒකම අර ආනයනය කළා අමුද්‍රව්‍ය ආනයනය කළා දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් නම් තවත් අමුද්‍රව්‍යයන් අපේත් යොදාගෙන මේ වගේ ඇස්බෙස්ටස් වගේ කර්මාන්ත අපිට ඇස්බෙස්ටස්ම පමණක් නෙමෙයි තවත් ඒ වගේ කර්මාන්ත රාශියක් දිනු කරන්න හැකියාව තියෙනවා නම් ඊටාම වැදගත්. ඒකම මේ ඔබ දකින්නේ අපි මෙතෙක් කතා කරපු පිඟන් කර්මාන්තය, වීදුරු කර්මාන්තය, තින්ත ඒ වගේ සෙමෙන්ති කර්මාන්තය, ඒකම ඇස්බෙස්ටස් කර්මාන්තය, යාසිත නිෂ්පාදන තමයි මේ දකින්න තියෙන්නේ. ඔබ ඉදිනදා ගෙදරදී පරිහරණයට පරිභෝජනයට ගන්නවා මේවා. මේ ඒ ද්‍රව්‍යයන් තමයි ඔබට මේ රූපරාමු තුල දකින්න හැකියාව තියෙන්නේ. ඒකම කාර්මික අනුබලයක් ලෙස ඛනිජ සම්පත් වල වැදගත්කම තවදුරටත් සලකා බලනවා. කෙෝලින් ඛනිජය අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම ප්‍රධාන සමාගම් කීපයක් නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. මොනවද? විශේෂයෙන් අපි දන්නවා දංකොටුව පෝසිලින් සමාගම, ලංකා වෝල්ටයිල් සමාගම වගේ ආයතන විශේෂයෙන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. පිඟන් ගඩොල් නිෂ්පාදනය කරනවා. සනීප ආරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය වෙනවා ඔබේ දිනදා අවශ්‍යතා සඳහා යොදා ගන්න. ඒකම පරිවාරක උපකරණයන් නිෂ්පාදනය කරනවා. විසිතුරු භාණ්ඩ ඔබේ නිවසේ තියෙන ඕනතරම් පිඟන් කෙවුලින් භාවිතා කරමින් නිෂ්පාදනය කරපු විසිතුරු භාණ්ඩ. එතකොට මෙන්න මේ වගේ නිෂ්පාදන මේ දංකොටුව පෝසිලින් සමාගම, ලංකා වෝල්ටයිල් සමාගම වගේ ආයතන ශ්‍රී ලංකාව තුල සිද්ධ කරනවා. දැන් මේ තියෙන්නේ මේ වගේ නිෂ්පාදන කරන ඔය දංකොටුව පෝසිලින් සමාගමේ අභ්‍යන්තර රූපරාමුවක් අපට මේ වගේ අන්තර්ජාලයට ගියහම නරඹන්න හැකියාව තියෙනවා. එතකොට මේ ඒ අභ්‍යන්තරව ඒ ක්‍රියාවලිය සිද්ධ කරන ආකාරයක් තමයි ඔබට මේ තුල දැක ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒකම කාර්මික අමුද්‍රව්‍යයක් විදිහට ඛනිජ සම්පත් වල වැදගත්කම තවදුරටත් කතා කරද්දී දේශීය වශයෙන් විශාල ලෙස ප්‍රයෝජන ගන්නා වීදුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සිලිකා වැලි කාර්මික අමුද්‍රව්‍යයක් විදිහට අපි ප්‍රයෝජනයට ගන්නවා. විශේෂ මාරවිල ආසිත ප්‍රදේශයේ මේ ඛනිජ වැලි විශාල නිදියක් දකින්න තියෙනවා. නාත්තන්ඩිය මාරවිල ආසිත. එතකොට ඒවා අපි යොදාගෙන වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒකම දේශීයව පරිභෝජනයට ගන්න අතර විශේෂයෙන් අපි ඛනිජ සම්පත් යොදා ගැනීම සිද්ධ කරනවා. විශේෂයෙන් මැණික්, මිනිරා, ඛනිජ වැලි වගේ ඒවා අපිට එහෙම පුළුවන් විශාල වශයෙන් අපනයනය කළා ආදායම් උපයන්න පුළුවන් වගේම දේශීය කර්මාන්තයක් විදිහට දේශීය පරිභෝජනයටත් යොදා ගැනීමේ හැකියාව. මේ ඔබ දකින්නේ වගේ මැණික් ආසිත පින්තූරයක් එමෙත රූපරාමුවක් තමයි ඔබට මේ දකින්න තියෙන්නේ. ඒතර මේ මැණික් රත්නපුර ආසිත ප්‍රදේශයේ විශාල වශයෙන් තියෙනවා. ඒතර මේවා යොදාගෙන අපේ දේශීය කර්මාන්ත වගේම විදේශීය අපනයනයට යොදාගෙන විශාල ආදායම් අපිට උපයන්න හැකියාව තියෙනවා. ඒකම ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ආශ්‍රිත සේවා නියුක්තිය කොයි ආකාරයෙන්ද කියලා පොඩ්ඩක් සලකා බැලුවොත් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අංශයේ රැකියාව මෙන්ම ද්විතීයික අංශයේ රැකියාව සපයන මාර්ග මේ ආශ්‍රිතව විවෘත වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා මූලිකව ඒ කැනීම් ආශ්‍රිතව රැකියා නිෂ්පාදනය වෙන වගේම ඒ නිෂ්පාදනය යොදාගෙන කරන ද්විතීයික කර්මාන්තයේ සඳහා ද්විතීයික අංශයේ රැකියාව විශාල වශයෙන් නිර්මාණය වෙනවා. මේ දකින්නේ ඒ මැණික් පතලක ආශ්‍රිත රූපරාමුවක් මැණික් ඒ කැනීම් කරන අවස්ථාවක් එහෙම නැත්නම් මැණික් පතලක
ඒ ස්ථානයක දකින්න තියෙන දර්ශනයක් ඔබට මේ තුල දකින්න පුළුවන් මේ ප්‍රාථමික අංශේ රැකියා නිර්මාණය වෙලා. ඒකම ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් ආශ්‍රිත සේවා නියුක්තිය කොයි ආකාරයෙන්ද? මැටි, හුණුගල්, මැණික්, මිනිරන්, khනිජ වැලි, සිලිකා වැලි, එකම ගංගා වැලි අපි දන්නවා අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒකම ඇපටයිට් ගැන අපි කතා බහ කළා. පාෂාණ වර්ග ආදී khනිජ ද්‍රව්‍ය ආශ්‍රිත කාර්මික ක්‍රියාවලට යොමු වී ඇති ඍජු හා වක්‍ර සේවා නියුක්තිය ලක්ෂ 4කට වඩා වැඩි ප්‍රමාණයක් වෙලා තියෙනවා කියලා තමයි ගණන් බලලා තියෙන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ. ඒකම ශ්‍රී ලංකා khනිජ සම්පත් ආශ්‍රිත සේවා නියුක්තිය තවදුරටත් කතා කරද්දී ඊට සඳහන් khනිජ සම්පත් වලින් අප රට තුළම වාහන නිෂ්පාදනය කිරීමෙන් සේවා නියුක්තිය වැඩි කරන්න පුළුවන්. මිනිසුන්ට රැකියා අවස්ථා සපයලා දෙන්න පුළුවන්. ඒකම ශ්‍රී ලංකාවේ සේවා වියුක්තියට හොඳ විසඳුමක් ලබා දෙන්නත් මේ තුළ හැකියාව තියෙනවා. එහෙනම් කර්මාන්ත ස්ථානගත වීම තුළ හොඳ නිෂ්පාදන ටිකක් කිරීම තුළ මේ සේවා නියුක්තිය වැඩි කරන්න අපිට හැකියාව තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් වල දායකත්වය කොයි ආකාරයෙන්ද ලැබිලා තියෙන්නේ? ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි දන්නවා විවිධ ප්‍රදේශවල විවිධ khනිජ සම්පත් දැක ගන්න හැකියාව තියෙනවා. ඒවා නිෂ්කර්ෂණය සඳහා එහෙම නැත්නම් නිෂ්කර්ෂණය හා නිෂ්පාදනය මගින් ප්‍රාදේශීය සංවර්ධනය අපිට වේගවත් කරන්න පුළුවන්. ඒ ප්‍රදේශීය සංවර්ධනයට මේ khනිජ සම්පත් යොදා ගන්න හැකියාව තියෙනවා. ඔබ ඒ ප්‍රදේශවලට ආවේනික වෙච්ච khනිජ සම්පත් වලින් විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න හැකියාව තියෙනවා. ඒකම khනිජ සම්පත් භාවිතයෙන් සිදුවන කාර්මික නිෂ්පාදන නිසා ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්. khනිජ සම්පත් නිෂ්කර්ෂණය මගින් එම ප්‍රදේශවල ජනයාට හොඳ ආර්ථිකයක් එක්කම සමාජ පහසුකම් ලබා දෙන්න හැකියාව තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් රත්නපුර ආශ්‍රිත ප්‍රදේශයේ මැණික් කර්මාන්තය ආශ්‍රිතව ඒ ක්‍රියාවලිය තුළ හොඳ ආර්ථික ශක්තියක් වුන්ට ලබා දෙන්න පුළුවන්. ඒකම සමාජ පසුබිමක් වුන්ට ලබා දෙන්න හැකියාව තියෙනවා. එකම දල ජාතික නිෂ්පාදනයට පතල් හා කැණීම් අංශයේ ඉහළ දායකත්වයක් ලැබී ඇති බව පසුගිය වසර කිහිපයක සංඛ්‍යා දත්ත පැහැදිලි කරගන්න අපිට හැකියාව තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ පතල් හා කැණීම් දල ජාතික නිෂ්පාදනයේ දායකත්වය රුපියල් මිලියන කොච්චරද? පතල් කැණීම 2003 25523යි. ඒකම 2004 වෙනකොට 30129 මේ ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව 2007 මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. 2005 වෙනකොට 35932යි. 2006 වෙනකොට 46202යි. 2007 වෙනකොට 56645ක වගේ ප්‍රමාණයක්. ඒතකොට වෙරළ කලාපයෙන් පහසුවෙන් කැණීමට හැකි ඉල්මනයිට්, රූටයිල්, සර්කොන්, ගානට්, මොනසයිට් වගේ khනිජ වැලි වලින් විශාල විදේශ ආදායමක් අපිට උපයන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නේ පුල්මුඩේ khනිජ වැලි නිධිය මම ඔබට මීට පෙරත් පෙන්නුවා. මේ තියෙන්නේ පුල්මුඩේ khනිජ වැලි නිධිය. මේ මොනසයිට් නේ. ඒකම khනිජ වැලි වර්ග කීපයක් අපනයින් ඉපීම විදිහට අපිට මෙන්න මේ විදිහට 2014 හඳුනා ගන්න පුළුවන්. රුපියල් මිලියන වලින් ගත්තොත් 2010 ඉල්මනයිට් 561යි 7.73යි. ඒතකොට 2013 713.31 දක්වා වර්ධනය වෙලා. ඒතකොට රූටයිලුත් ඒ වගේ සර්කොනුත් ඒ ආකාරයෙන් වර්ධනය වීමක් සහ පසුබෑම් දකින්න පුළුවන්. රූටයිල් 202.52 වෙනකොට 2013 දී අඩු වගයක් තමයි පෙන්වන්නේ. නමුත් ඉල්මනයිට් වලින් එය වැඩි අගයක් වාර්තා කරනවා. khනිජ ද්‍රව්‍ය අපනයනයෙන් 2007 වර්ෂයේ ඇමරිකන් ඩොලර් මිලියන 136ක් උපයාගෙන තියෙනවා. එයින් මැණික් වලින් පමණක් උපයාගෙන ඇති වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 120ක් විදිහට අපිට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. මේ මැණික් වලින් අපනයන ආදායම තමයි ඔබට මේ දකින්න තියෙන 2015 දී 22132.2ක් වෙන එක 2018 දී 21703.2ක් දක්වා අඩු අගයක් තමයි එතන පෙන්눔 කරලා තියෙන 2015ට සාපේක්ෂව. ඒතර මැණික් අපනයන ආදායම රුපියල් මිලියන වලින් ගත්තාම මේ ප්‍රස්ථාරගත කළාම මේ ආකාරයෙන් තමයි ඔබට මේ ප්‍රස්ථාරයේ දකින්න හැකියාව තියෙන්නේ. මැණික් හැරුණු විට අනික් khනිජ සම්පත් මගින් උපයා ඇති විදේශ විනිමය අඩු බව තමයි පෙනී යන්නේ. ඒට හේතුව වෙන්නේ අමුද්‍රව්‍ය ලෙස khනිජ අපනයනය කිරීම. මම ඒකයි මීට පෙර කිව්වේ. එහෙම අපනයනය කරනවට වඩා නිෂ්පාදන විදියට අපනයනය කරන්න පුළුවන් නම් අපිට විශාල ආදායමක් උපයන්න හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ දමින මිනිරන් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නා රටවල් විදියට ජපානයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ අපිට දක්වන්න පුළුවන්. විශේෂයෙන් තලාතු මිනිරන් වැඩිම ප්‍රමාණයක් චීනයේ මිලදී ගන්නවා. එමගින් අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. මිනිරන් අපනයනය ගත්තාම 2015 දී මෙට්‍රික් ටන් 2834යි. 2018 වෙනකොට 3298ක වර්ධනයක් තමයි දැක ගන්න හැකියාව තියෙන්නේ. මිනිරන් අපනයනේ ප්‍රස්ථාරගත කළාම අපිට මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන් අපනයනේ මෙට්‍රික් ටන් සහ ආදායම රුපියල් මිලියන වලින් ගත්තාම ඔබට පේනවා ඇති මේ ප්‍රස්ථාරයේ කොයි ආකාරයෙන්ද සකස් වෙන්නේ කියන කාරණේ. එහෙමනම් දුවේ පුතේ අද අපි ඔබත් එක්ක කතා කළා මිනිරන් විවිධ කර්මාන්ත පිළිබඳව khනිජ සම්පත් වලින් ලැබෙන ඒ ප්‍රයෝජන ඵල ප්‍රයෝජන පිළිබඳව ඔබත් එක්ක අපි කරුණු කාරණා රාශියක් කතා කළා. ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ කර්මාන්ත අපේ රටේ
ස්ථානගත කරලා නිෂ්පාදන විදියට නිෂ්පාදනය කළොත් අපිට කොයි ආකාරයේ වැදගත්කමක් ලබා ගන්න හැකියාව තියෙනවද කියලා. එහෙමනම් නැවතත් ඔබත් එක්ක මෙවන් වූ හරබර වැඩසටහනකින් නැවත මුණ ගැහෙන තෙක් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.